මහා සටිපට්ඨාන භාවනා කර්මස්ථානය. මහා සටිපට්ඨාන භාවනා කර්මස්ථානයේ ආනාපාන සති පබ්බය. මුලින්ම සටිපට්ඨාන භාවනාවේ ආනාපාන සති කොටසේ පළවෙනි පියවර පුබ්බ යෝගාවචර කර්මස්ථානය ආදි කම්මික කර්මස්ථානය. ප්‍රථමයෙන් ආදි කම්මික කර්මස්ථානය හුස්ම රැල්ල හඳුනා ගැනීම. මෙම භාවනා කර්මස්ථානයේ හුස්ම රැල්ල හඳුනා ගැනීමේදී ප්‍රථමයෙන්ම නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙන තැන හොයාගමු. සමහර යෝගීන්ගේ නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙනවා. ඒ වගේම සමහර යෝගීන්ගේ නාසයේ ඇතුල් පැත්තේ හුස්ම රැල්ල ගැටෙනවා. ඒ වගේම සමහර යෝගීන්ගේ උඩුතොලේ ඉහළ කෙළවරේ හුස්ම රැල්ල ගැටෙනවා. කෙසේ නමුත් එක යෝගාවචරයන්ට මෙම හුස්ම රැල්ල ගැටෙන තැන වෙනස් වෙනවා. ඒ ස්වභාවය තමා විසින්ම තෝරාගත යුතුයි. හැමතිස්සෙම හුස්ම රැල්ල ගැටෙන තැනට හිත ගේනවා. නිවැරදි ආකාරයට සොයාගත්ත හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටෙන තැනට හිත තබාගෙන අපි මේ ආස්වාසයත් ප්‍රස්වාසයත් ඒ ආස්වාස ප්‍රස්වාස වායුව පිළිබඳව සිහිය පිහිටවනවා. ඒ වගේම අපි සිහිය තබාගත යුතු කාරණාවක්. කිසිම අවස්ථාවක හුස්ම රැල්ල පිටිපස්සේ හිත අරගෙන යන්නේ නැහැ. බලන්න මේ රූප රාමුවේ හුස්ම රැල්ල අවසන් වෙන්නේ පෙනහළු වලින්. කවුරු හරි කෙනෙක් හුස්ම රැල්ල පිටිපස්සේ හිත අරගෙන ගියොත් ඒ කර්මස්ථානේ වරදිනවා. අපි බලමු පළවෙනි පියවර. අපි ප්‍රථමයෙන්ම හුස්ම රැල්ල ගණන් කිරීමෙනුයි මේ භාවනාව ආරම්භ කරන්නේ. එක තැනක හිත පවත්වා ගන්නට අපහසු කෙනාටයි බුදුරජාණන් වහන්සේ මෙම මුල් භාවනා කොටස දේශනා කරන්නට යෙදුනේ. අපේ පළවෙනි පියවර හුස්ම රැල්ල ගණන් කරමු. නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙන තැන හිත තියාගෙන හුස්ම රැල්ල ඇතුල් වෙනකොට අපි ගණන් කරනවා. පළවෙනි හුස්ම රැල්ල ඇතුල් වෙනකොට අපි ගණන් කරන්නේ 1 1 1 කියලා. හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටිලා අවසන් වෙනකන් අපි මේ ගණන් කිරීමේ කටයුත්ත සිද්ධ කරනවා. හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටිලා අවසන් වුණා. දැන් ප්‍රාශ්වාස හුස්ම රැල්ල සිද්ධ වෙනවා. හුස්ම රැල්ල පිට වෙනකොට අපි එම ඉලක්කමම ගණන් කරනවා 1 1 1 වශයෙන්. ඊළඟට දෙවෙනි හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටමින් ඇතුල් වෙනවා. අපි එතකොට ගණන් කරන්නේ 2 2 2 වශයෙන්. ඒ හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටමින් පිට වෙනවා. දෙවෙනි හුස්ම රැල්ල අපි ඒ අංක 2 දෙවෙනි අංකයත් ගණන් කරනවා 2 2 2 වශයෙන්. අපි පළවෙනි පියවර අංක 1 සිට අංක 4 දක්වා ගණන් කරනවා. ඊළඟට දෙවෙනි පියවර අංක 1 සිට අංක 6 දක්වා. ඒ වගේම තුන්වෙනි පියවර අංක 1 සිට අංක 8 දක්වා. අපි 8න් මේ කටයුත්ත නවත්තනවා. එතනින් එහා අපි ඉලක්කම් ගණන් කරන්නට ගියොත් භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. ඉලක්කම් වලටයි හිත යොමු වෙන්නේ. මේ ආකාරයට වැඩි වාර ගාණක් අපි මේ ගණන් කිරීමේ කටයුත්ත සිද්ධ කළොත් වික්ෂිප්ත සිත එක අරමුණකට ගන්න පුළුවන්. ඔබේ හිත තැම්පත් වෙන්න ගන්නවා. මෙන්න මේ කොටස දීර්ඝ වශයෙන් දිනු කරාම අපිට පුළුවන් මේ භාවනාවේ මුල් පියවර අවසානයටපත් කරන්න. මේ කර්මස්ථානය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආදි කම්මික
කර්මස්ථානයේ හැටියට. ඒ වගේම කලින් මතක් කරපු ආකාරයට කිසිම ආකාරයකින් කිසිම යෝගාවචරයක් හුස්ම රැල්ලේ පිටිපස්සේ හිත අරගෙන යන්නේ නැහැ. එහෙම අරගෙන ගියොත් වෙහෙස හට ගන්නවා. ඒ වගේම සමහර අයගේ හිසේ කැක්කුම්, පපුවේ තදවීම ආදී කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ නිවැරදි උපදේශයට අනුකූලව මේ භාවනාව කටයුතු සිද්ධ කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ මේ මුල් භාවනා කර්මස්ථානය මේ ආනාපාන සතිය දේශනා කරද්දී පැහැදිලි කරන්නට ඉන්නේ. මේ ආකාරයට මුල් පියවර අවසන් කළායින් පසුව අපිට පුළුවන් ප්‍රධාන භාවනා කර්මස්ථානෙට අපේ හිත යොමු කරවන්න. ප්‍රධාන භාවනා කර්මස්ථානය අපි කියනවා ආනාපාන සති භාවනාවේ පුබ්බ යෝගාවචර කර්මස්ථානයේ හැටියට. මේ පුබ්බ යෝගාවචර කර්මස්ථානය කියලා කියන්නේ පෙර භාවනා කටයුතු සිද්ධ කරගත්ත යෝගාවචරය කියන අර්ථයයි. හරි පහසුවෙන් ඒ යෝගාවචරයට මේ කර්මස්ථානය දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි බලමු පිළිවෙලකට මොන විදිහටද මේ කර්මස්ථානය දියුණු කරගන්න කියලා. මේ කර්මස්ථානයේ වඩද්දී අර නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙන තැනට හිත ගේනවා. හුස්ම රැල්ලට හිත ගෙනහල්ලා හුස්ම රැල්ල ඇතුල් වෙනකොට අපි ගණන් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. අපි හරියට දොරටු පාලකෙක් දොරටුවක් අසල ඉඳගෙන මේ දොරටුවෙන් ඇතුල් වෙන පිට වෙන පුද්ගලයන් දිහා හොඳ අවධානයෙන් ඉන්නවද? ආන්ගේ ආකාරයෙන් අපි නාසයේ කෙළවර හිත තියාගෙන මේ ස්වාභාවිකව සිද්ධ වෙන මේ හුස්ම රැල්ල දිහා හිතින් බලාගෙන ඉන්නවා. අපි හිතෙන් බලාගෙන ඉන්නකොට අපිට පේනවා නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙමින් ඇතුල් වෙන බවත් හුස්ම රැල්ල පිට වෙන බවත්. හුස්ම රැල්ල ඇතුල් වෙනකොට අපි හිතන්නේ කොහොමද? හුස්ම රැල්ල ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා. හුස්ම රැල්ල ඇතුල් වෙලා අවසන් වුණා, දැන් පිට වෙනවා. දැන් හුස්ම රැල්ල පිට වෙනවා, පිට වෙනවා, පිට වෙනවා. ඔය ආකාරයට අර හුස්ම රැල්ල ගැටෙන තැනට හිත ගෙනහල්ලා අපි මොකද කරන්නේ? සිහිය පිහිටනවා. කලින් මතක් කරපු ආකාරයට දොරටු පාලකේ දොරටු අසල සිට මේ දොරටුවෙන් ඇතුල් වෙන පිට වෙන පුද්ගලයන් දිහා හොඳ අවධානයෙන් සිටිනවා වගේ. ඒ වගේම මේ කර්මස්ථානය දිගින් දිගටම වඩනකොට හුස්ම රැල්ල Tamanට හොඳට වැටහෙන්න ගන්නවා. දිගින් දිගටම මේ කර්මස්ථානය දියුණු කර ගන්නකොට මේ ආනාපාන සතියටම හිත යොමු වෙනවා. මේ භාවනාවත් හරින්ට හිතෙන්නේ නැහැ. පුදුමාකාර සුවයක් මානසිකව Tamanට දැනෙනවා. කායිකවත් මහ පුදුමාකාර සුවයක් Tamanට දැනෙන්න ගන්නවා. මේ ස්වභාවය වචන වලට පරිවර්තනය කරන්න බැරි තරම්. මේ ආකාරයට මේ නාසයේ කෙළවර ගැටෙමින් ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල දිහා අපි සිහියෙන් කටයුතු කරනකොට Tamanට මේ හුස්ම රැල්ලේ ස්වභාවය નિરાයාසයෙන්ම අවබෝධ වෙන්න ගන්නවා. Tamanට දැනෙනවා මේ නාසයේ කෙළවර ගැටෙමින් ඇතුල් වෙන හුස්ම රැල්ලේ ස්වභාවය කොයි වගේද කියලා. ආරම්භයේදී Tamanට දැනෙනවා වැඩි වේලාවක් මේ නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙමින් ඇතුල් වෙන බවත්. වැඩි වේලාවක් මේ නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙමින් පිට වෙන බවත් Tamanට දැනෙන්න ගන්නවා. ආන්ගේ ස්වභාවය පිළිබඳව සිහිය පිහිටවන්න ඕනි. Taman තේරුම් ගන්න ඕන හුස්ම රැල්ලේ ස්වභාවය කොයි වගේද කියලා. ඒ වගේම ටික වේලාවක් යනකොට Tamanට දැනෙනවා කෙටි වශයෙන් හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටෙමින් ඇතුල් වෙන බවත් පිට වෙන බවත්. ඉතින් Tamanගේ හුස්ම රැල්ල දිහා හොඳ අවධානයෙන් ඉන්නකොට Tamanට වැටහෙන්න ගන්නවා මෙහි ඇත්ත ස්වභාවය ඇත්ත తත්වය කොයි වගේද කියලා. ඉතින් මේ ආකාරයට දිගින් දිගටම මේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ලට සිහිය පිහිටවනකොට කවදාවත් නොදැනෙච්ච මහා සුවයක් කායිකවත් මානසිකවත් දැනෙන්න ගන්නවා. ඉතින් දිගින් දිගටම මේ ආස්වාස ප්‍රාස්වාසය ගැන සිහිය පිහිටවනකොට මේ ආස්වාසයේ ප්‍රාස්වාසය ගැන උනන්දුවක් ඇති වෙනවා. ඒකට කියනවා කත්තු කම්යතා කුසල ඡන්ද වශයෙන් නාසයේ කෙළවර මේ හුස්ම රැල්ල ගැටමින් ඇතුල් වෙන බවත් පිට වෙන බවත් ප්‍රකට වීමේ කියලා.
මෙතනදී කත්තු කම්ම්‍යතා කුසල ඡන්ද කියලා කියන්නේ මොකක්ද? කත්තු කම්ම්‍යතා. ඒ කියන්නේ කාගේවත් පෙළඹවීමක් නැතිව තමාගේ හිත තුළින්ම මේ භාවනාවට ඇතිවෙන උනන්දුව කියලා මතක තියාගන්න. ඒකට කියනවා කත්තු කම්ම්‍යතා කුසල ඡන්ද වශයෙන් නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙමින් ඇතුල් වෙනවා පිට වෙනවා කියන මේ සිහිය සතිය පිහිටවීමයි කියලා. දිගින් දිගටම මේ ආස්වාසයටත් ප්‍රස්වාසයටත් හිත යොමු කරගෙන ඉන්නකොට තවත් ලොකු වෙනසක් මේ හුස්ම රැල්ල තුලම Tamanට දැනෙන්න ගන්නවා. කලින් තිබ්බට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයකට දැන් හුස්ම රැල්ල දැනෙනවා. සම්පූර්ණයෙන්ම මීට ප්‍රථමයෙන් කවදාවත් නොදැනිච්ච මහා සුවයක් Tamanට දැනෙනවා. නාසයේ කෙළවර ගැටෙමින් ඇතුල් වෙන පිට වෙන මේ හුස්ම රැල්ල තුලින්ම ඊළඟට හට ගන්නවා ප්‍රීති ප්‍රමෝද වශයෙන් හුස්ම රැල්ල ඇතුල් වීම සහ පිටවීම. මේක හරිම පුදුමාකාර දෙයක්. ජීවිතේ කවදාවත් Tamanට නොදැනිච්ච අත්දැකීමක්. මොකද්ද මේ ප්‍රීති ප්‍රමෝදය කියලා කියන්නේ? ප්‍රීති ප්‍රමෝදය කියලා කියන්නේ මේක නිමිති විවිධාකාර විදිහට විවිධාකාර යෝගාවචරයන්ට දැනෙන්න ගන්නවා. සමහර අයට මේ ශරීරේ පුරාම ඉටිපන්දම් පත්තු කරා වගේ ප්‍රභාසර ගතියක් දැනෙන්න පුළුවන්. සමහර යෝගීන්ට මේ රෝම කූපයක් ගානේ හරියට පහන් දැල්ලුවා වගේ පුදුමාකාර ප්‍රභාස්වර ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් පිනා යන ගතියක් කායිකවත් මානසිකවත් දැනීම අපි දැනගන්න ඕනේ. එහෙනම් මෙන්න මේක තමයි ප්‍රීති ප්‍රමෝද වශයෙන් මේ ආස්වාසයත් ප්‍රස්වාසයත් සිද්ධ වීම කියලා. දිගින් දිගටම මේ හුස්ම රැල්ලටම හිත ගේනවා. හොඳට මතක තියාගන්න කොයි දැනීම දැනුණත් මොන විදිහේ ස්වභාවයක් තමන්ගේ මනසට දැනුණත් හැම තිස්සෙම තමන්ගේ මනස තියාගන්නේ අර නාසයේ කෙළවර තමන්ට හුස්ම රැල්ල දැනෙන තැන විතරයි. වෙන කොහෙවත් හිත අරගෙන යන්නේ නැහැ. අරගෙන ගියොත් මේ කර්මස්ථානය වරදිනවා. ඉතින් මේ ආකාරයට දිගින් දිගටම මේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ලට හිත යොමු කරගෙන ඉන්නවා. දැන් කලින් දැනෙච්ච ස්වභාවයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ගතියක් Tamanට දැනෙන්නේ. අර කලින් තිබ්බ තද ගතිය නෑ හුස්ම රැල්ලේ දැන්. කලින් තිබ්බ ඕලාරික ගතිය දැන් ඇත්තෙම නෑ. මුදුමාකාර සුවයක් සිහිල් ස්වභාවයක් දැනෙනවා. හුස්ම රැල්ල සිවුම් වෙන්න ගන්නවා. සිවුම් වෙලා ගිහිල්ලා එක්තරා අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට හුස්ම රැල්ල දැනෙන්න ගන්නවා. අපි ඒකට කියනවා නව ආකාරයකින් හුස්ම රැල්ල ප්‍රකට වීම කියලා. නව ආකාරයකින්. ඒ කියන්නේ අලුත් විදිහකට මේ හුස්ම රැල්ල Tamanට දැනෙන්න ගන්නවා. අලුත් විදිහකට. ඉතින් මේ නව විදිහට දැනුණායේ කියලා කියන ස්වභාවය අපිට වචන වලට පරිවර්තනය කරන්න අපහසුයි. මේ භාවනා කර්මස්ථානය ප්‍රගුණ කරලම දියුණු කරලම තම තමා විසින්ම දැනගත යුතු ස්වභාවයක් හැටියටයි අපිට ඒ කොටස හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ අලුත් විදිහකට දැනෙච්ච හුස්ම රැල්ල එතෙන් සිට මේ ආනාපාන සති භාවනාවේ ඊළඟ පියවර අපි ආරම්භ කරන්නයි මේ සූදානම. මෙතෙන් සිට අපි හුස්ම රැල්ලේ තුන් තැන ප්‍රකට කර ගැනීම කියලා කියනවා. හුස්ම රැල්ලේ තුන් තැන. අපි බලමු මොකක්ද මේ හුස්ම රැල්ලේ තුන් තැන ප්‍රකට කර ගැනීම කියලා කියන්නේ කියලා. ඒක පින්වත්නි මෙන්න මේ වගේ දෙයක්. ඒකට බුද්ධ දේශනාවේ පෙන්වන්නේ ආනාපාන සති පබ්බෙහිදී පෙන්වන්නේ හුස්ම රැල්ලේ ආදි මධ්‍ය අවසාන කියන මේ තුන් තැන ප්‍රකට කර ගැනීමයි කියලා. එහෙම නැත්නම් හුස්ම රැල්ලේ මුල මැද අවසාන කියන කොටස් තුන. අපි බලමු මොකද්ද මේ හුස්ම රැල්ලේ මුල මැද අග කියන තුන් තැන කියලා. ඒක මෙන්න මේ වගේ. බලන්න නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙමින් ඇතුල් වෙනවා. හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටෙමින් ඇතුල් වෙන්න පටන් ගත්ත වෙලාව, ආරම්භ වෙච්ච වෙලාව, ආරම්භ වෙච්ච මොහොත අපි ඒකට කියනවා
හුස්ම රැල්ලේ ආදි කොටස. එහෙම නැත්නම් හුස්ම රැල්ලේ මුල කොටස කියලා. ඊළඟට අපි බලමු ඉතිරි කොටස් දෙක. හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටමින් ඇතුල් වෙලා අවසන් වෙච්ච මොහොත. අපි ඒකට කියනවා හුස්ම රැල්ලේ අග කොටස කියලා. ඒකට කියනවා හුස්ම රැල්ලේ අවසාන කොටස කියලා. ඒ වගේම මේ හුස්ම රැල්ලේ මැද කොටස කොයි වගේද? හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටමින් ඇතුල් වෙමින් පවතින අවස්ථාව. එහෙම නැත්නම් හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටමින් ඇතුල් වෙන්න ආරම්භ වෙච්ච මොහොතේ සිට හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටිලා අවසන් වෙන මොහොත දක්වාම යම් කාල පරිච්ඡේදයක් තුළ හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටමින් ඇතුල් වෙමින් පවතින කාලයක් තියෙනවද? ආන්ගේ කොටසට තමයි හුස්ම රැල්ලේ මැද කොටස කියලා කියන්නේ. ඒක සියුම් කාරණාවක්. මේ භාවනා කර්මස්ථානයේ වඩලම තේරුම් ගත යුතුයි. ආස්වාසිදිත් එහෙමයි, ප්‍රස්වාසිදිත් එහෙමයි. ප්‍රාස්වාසිදි බලන්න තුන් තැන දැනගන්න. හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටමින් පිටවෙන්න ආරම්භ වෙච්ච මොහොත, ඒකට කියන හුස්ම රැල්ලේ මුල. ප්‍රාස්වාසිදි හුස්ම රැල්ල ගැටිලා අවසන් වෙච්ච මොහොත, හුස්ම රැල්ලේ අවසානය. ඒ වගේම ආරම්භයේ සිට අවසානයේ දක්වාම හුස්ම රැල්ල නාසයේ කෙළවර ගැටමින් පිට වෙමින් පවතින කාලයක් තියනවාද? ආන්ගේ කොටසට අපි කියනවා මේ හුස්ම රැල්ලේ මැද කොටස කියලා. ආස්වාසයටත් ප්‍රස්වාසයටත් පොදු කාරණාවක්. සමහර යෝගීන්ට මේ හුස්ම රැල්ලේ මුල කොටස හොඳට දැනෙන්න ගන්නවා. සමහර යෝගීන්ට මේ හුස්ම රැල්ලේ මුල කොටසට වඩා අග කොටසයි තේරෙන්නේ. සමහර යෝගීන්ට මේ හුස්ම රැල්ලේ මැද කොටස තේරෙන්න ගන්නවා. සමහර අයට මුල මැද දෙකම තේරෙනවා, මැද කොටස තේරෙන්නේ නැහැ. හැබැයි එහෙම හරියන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේ ආස්වාසයත් ප්‍රස්වාසයේදී මේ තුන් තැන ප්‍රකට කරගත්තොත් විතරයි අපිට ඊළඟ පියවර සඳහා යොමු වෙමිට අවස්ථාව දැනෙන්නේ. ඉතින් මේ ආකාරයට මේ හුස්ම රැල්ලේ තුන් තැන ප්‍රකට කරගත්තා. එතනින් එහාට තමයි අපිට ඊළඟ කොටස දිනු කරන්න ලැබෙන්නේ. ඉතින් දිගින් දිගටම මේ කර්මස්ථානෙටම හිත ගේන්න, මතක තියාගන්න, තුන් තැන ප්‍රකට කරගන්නවාය කියලා හුස්ම රැල්ල පිටිපස්ස හිත අරගෙන යන්නේ නැහැ. හැම තිස්සෙම අර නාසයේ කෙළවර හුස්ම රැල්ල ගැටෙන තැනටම හිත ගෙනල්ලා සිහිය පිහිටීම තමයි කරන්නේ. ඉතින් දිගින් දිගටම අපි මේ ආස්වාසයත් ප්‍රස්වාසයත් දිහා හිතෙන් බලාගෙන ඉන්නවා, සම්පූර්ණයෙන්ම හුස්ම රැල්ල නොදැනී යන තැන දක්වාම. අපි ඒකට කියනවා කාය සංස්කාරයන් සංහිඳියාවකටපත් වුණා කියලා. සම්පූර්ණයෙන්ම හුස්ම රැල්ල නොදැනී යනවා කිසියම් වෙලාවකදී. හැබැයි මේ වෙලාවේ කවුරුවත් බිය විය යුතු නැහැ. මගේ දැන් හුස්ම නැතුව ගියා නේද? හුස්ම වැටෙන්නේ නැහැ නේද කියලා හුස්ම හොයන්ට යන්නේ නැහැ. ඌමනාවෙන් හුස්ම ගන්නට යන්නේ නැහැ. ඌමනාවෙන් හුස්ම ගන්නට ගියොත්, හුස්ම හොයන්ට ගියොත් කර්මස්ථානේ වරදිනවා. මේ ස්වභාවය ඊටාම සුළු වෙලාවයි පවතින්නේ. හුස්ම නොදැනී යන සුළු වෙලාවකට සමහර විටදී විනාඩියක්, විනාඩි දෙකක්, එවැයිම නැත්තම් තප්පර 30ක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ තැනට එනකන් මේ පියවර අපි දියුණු තත්වයට පත් කරගත යුතුයි. ඉතින් එතනින් එහාට අපි ඊළඟ පියවර ආරම්භ කරන්නයි බලාපොරොත්තු. අපි මේ පිළිබඳව අවධානය යොමු කරමු. හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම සංහිඳියාවකට පත් වුණාට පස්සේ, එහෙම නැත්නම් කාය සංස්කාරයන් සංහිඳියාවකට පත් වුණාට පස්සේ අපි මේ කර්මස්ථානයේ ඊළඟ පියවරට යන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. මේ කර්මස්ථානයේ ඊළඟ පියවර සම්පූර්ණයෙන්ම කාය සංස්කාරයන් සංහිඳියාවකට පත් වුණා. මෙතෙන් සිට කලින් දැනෙච්ච ස්වභාවයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් මේ හුස්ම රැල්ල දැනෙනවා. මෙතෙන් සිට මේ ආනාපාන සති කර්මස්ථානයේ නිමිති ධර්මයන් පහළ වෙන්න ගන්නවා. හොඳට මතක තියාගන්න, මේ කර්මස්ථානයේ නිමිත්ත හැටියට එන්නේ අලුත් දෙයක්, අමුතු දෙයක් නෙමෙයි. මේ ආස්වාසය සහ ප්‍රස්වාසය කියන මේ හුස්ම රැල්ලමයි. දැන් මේ කර්මස්ථානයේ අපි කලින් මතක් කළා මේ හුස්ම රැල්ල නොදැනී යන තත්වයකටපත් වෙනවා. විනාඩියක් දෙකක් ගත වුණාට පස්සේ
නැවත වතාවක් අලුත් විදිහකට මේ හුස්ම රැල්ල දැනෙන්න ගන්නවා. හැබැයි ඒ දැනෙන ස්වභාවය සම්පූර්ණ වෙනස් නිමිති ධර්මයක් හැටියටයි මේ ස්වභාවය දැනෙන්නේ. සමහර යෝගාවචරයන්ට මේ නිමිත මානසික වශයෙන් දැනෙන්නේ පොන්චි ගිනි පුපුරක් වගේ ස්වභාවයක්. පොන්චි ගිනි පුපුරක් වගේ ස්වභාවයක් මනසට දැනෙනවා. සමහර අයට මේ ආස්වාසය සහ ප්‍රස්වාසය කියන මේ ස්වභාවය වලාකුළක තමන් හැපෙනවා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම සමහර යෝගාවචරයන්ට තරු කැට පායලා වගේ පුංචි ආලෝකයක් ප්‍රභාස්වර ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම සමහර යෝගාවචරයන්ට මුතු ඇට වගේ ප්‍රභාස්වර ගතියක් දැනෙනවා. මතක තියාගන්න 아무තු දෙයක් නෙමෙයි මේ ආස්වාසය සහ ප්‍රස්වාසයමයි නිමිත්තක් හැටියට දැනුනේ. මේකට අපි ඉන්නවා මේ කර්මස්ථානයේ උග්‍රහ නිමිත්ත පහළ වීම කියලා. මේ පහළවන්නේ මේ කර්මස්ථානයේ ආනාපානතියේ උග්‍රහ නිමිත්ත. මේ නිමිත්ත දැනෙනකොට දැනෙන ආලෝකය මේ ස්වභාවය මෙහි කරන්නේ නැහැ. ආලෝක වශයෙන් වර්ණ වශයෙන් මේ නිමිත්ත මෙනෙහි කළොත් එක ක්ෂණයකින්ම මේ නිමිත්ත අතුරුදහන් වෙන්න ගන්නවා. ඒ නිසා නිවැරදි පිළිවෙලට නිවැරදි උපදේශ අනුව ඉදිරියට මේ කර්මස්ථානේ වැඩිම අත්‍යවශ්‍යයි. පහළ කරගත් උග්‍රහ නිමිත්ත පරිස්සම් කරගත යුතුයි. කලින් මතක් කළා වගේ ආලෝක වශයෙන් වර්ණ වශයෙන් අපි මේක මෙනෙහි කරන්නේ හොඳට අරක තියාගන්න. අපි මොකද කරන්නේ? හැමතිස්සෙම මේ නිමිත්ත දෙකට හිවා. නිමිත්ත දෙසට හිත දෙනවා. ආස්වාසය සහ ප්‍රස්වාසයට යොමු වෙච්ච හිතමයි මේ දැනෙන්නේ. ඉතින් මේ පහළ කරගත්ත නිමිත්ත රැකගන්න නිමිත්ත දෙසටම හිත යොමු කරන්න. දිගින් දිගටම නිමිත්ත දිහාට හිත යොමු කරගෙන ඉන්නකොට එක්තරා අවස්ථාවකදී මේ උද්‍රහ නිමිත්ත විවර කරගෙන පහළ වෙන්න ගන්නවා පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්ත. ඒක හරියට කොයි වගේද? මේ උද්‍රහ නිමිත්ත විවර කරගෙනම ඉස්සරහට ආපු නිමිත්තක්. හැබැයි මේ ස්වභාවය කොයි වගේද කියනවා නම් කලින් තිබ්බ උද්‍රහ නිමිත්තට වඩා දසදහස් ගුණයක ආලෝකයක්. හරියට පොහෝ දින ආකාශ චන්ද්‍රයා පායලා තිබ්බා. හැබැයි කළු වලාකුළකින් මේ චන්ද්‍රය වැහිලා තිබ්බනම් හදිසියෙම මේ කළු වලාකුළ විවර කරගෙන චන්ද්‍රයා මතු වුණොත් බලන්න කොයිතරම් ප්‍රභාස්වර ගතියක් ආකාශෙ පෙනේද. ආන් ඒ වගේ තමයි. කලින් තිබ්බට වඩා දසදහස් ගුණයක ආලෝකයක් තමන්ගේ මනසට දැනෙන්න ගන්නවා. ඒ වගේම මේ තමා ආනාපාන සති කර්මස්ථානයේ පටිභාග නිමිත්ත පහළ වීම. දැන් අපි තාමත් වැදගත් වූ තැනකට මේ ආනාපාන සති කර්මස්ථානයේ පැමිණිලා අවසానයි. අපි මෙතෙන් සිට පහළ කරගත්ත මේ පටිභාග නිමිත්ත රැකගත යුතුයි. හරියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සක්විති දරු ගැබක් රකින්නවා වගේ මේක රැක ගන්න ඕනේ. ඒ වගේම මේ කර්මස්ථානයේ මේ පහළ කරගත්ත පටිභාග නිමිත්ත කොයි විදිහටද රැක ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරියට සක්විති දරු ගැබක් රකින්නවා වගේ මේක රැක ගන්න ඕනේ. එහෙම නොවුනොත් එක ක්ෂණයකින් මේ පහළ කරගත්ත පටිභාග නිමිත්ත අතුරුදහන් වෙනවා. ආලෝක වශයෙන් වර්ණ වශයෙන් මෙනෙහි කරන්නේ නැහැ. මේ පහළ කරගත්ත පටිභාග නිමිත්ත දෙසටමයි සිත යොමු කරන්නේ. මේ වෙලාවේ යෝගාවචරයට දැනෙන්නේ කොහොමද මේ ස්වභාවය? ආස්වාසයට යොමු කරගත්ත හිත එකක්, ප්‍රාස්වාසයට යොමු කරගත්ත හිත තව එකක්, මේ නිමිත්තට යොමු වෙච්ච සිත තව එකක් වශයෙන් ආකාර තුනකින් මේ අවස්ථා තුන Tamanට දැනෙන්න ඕනේ. පහළ කරගත්ත මේ පටිභාග නිමිත්ත සමහර ඇත්තන්ට ස්ථාවර නොවෙනවා වගේ දැනෙන්න පුළුවන්. චංචල වෙන්න පුළුවන්. සෙලවෙන ගතියින් යුක්ත වෙන්න පුළුවන්. අපි මොකද කළ යුත්තේ? සෙලවෙන මේ නිමිත්ත අදිස්ථාන කරන්න ඕනේ
නිශ්චල වෙත්වා කියලා 3 පතාවක් අදිෂ්ඨාන කරන්න සෙලවෙනවා නම් ආන් එතකොට මේ සෙලවෙච්ච නිමිත්ත ස්ථාවර වෙනවා. එතෙන් සිට මේ නිමිත්ත Tamanටම හුරු කරගන්න ඕනේ. අපි අදිෂ්ඨාන කරනකොට මේ පටිභාග නිමිත්ත පස්සට යන්න කියලා පස්සට යන්න ඕනේ. පහල කරගත්ත මේ පටිභාග නිමිත්ත හසුරුවන්ට Taman දක්ෂ වෙන්න ඕනේ. මේ ආකාරයට මේ පහල උන පටිභාග නිමිත්තටම හිත යොමු කරන්න. දෙගෙන් දෙකටම නිමිත්ත වඩන්න. ටික වෙලාවකදී මොකද වෙන්නේ? මේ පටිභාග නිමිත්ත Taman දෙසට යොමු වෙනවා. Taman ඉදිරියට පැමිණෙනවා වගේ දැනෙන්න ඕනේ. එහෙම දැනෙන්න ගත්තාම කිසිම යෝගාවචරයේ නිමිත්තෙන් පිටත හිත ගෙනියන්නේ නැහැ. නිමිත්ත දෙසටම හිත යොමු කරන්න. Taman පැත්තට නිමිත්ත එනවා. නිමිත්ත දෙසටම හිත යොමු කරගෙන ඉන්නකොට නිමිත්තත් සිතත් දෙකම එකට එකතු වෙන්න ගන්නවා. මේට ප්‍රථමයෙන් කිසිම දිනයක Tamanට නොදැනෙච්ච මහා සුවයක් දැනෙන්න ගන්නවා. කවදාවත් නොදැනෙච්ච මහා සුවයක්. හරියට සීතල ජලයක Taman කිමිදුනා වගේ දැනෙන්න පුළුවන්. වලාගෙබක් ඇතුළට පිවිසුනා වගේ දැනෙන්න පුළුවන්. මේ තමා ආනාපාන සති භාවනා කර්මස්ථානයේ ස්වර්ණමය වූ අවස්ථාව. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවේ ප්‍රතිඵලය මොකක්ද? රූපාවචර පඨම ධානයේට තමන් පිවිසුනා කියලා තමන්ට දැනෙන්න ගැනීම. රූපාවචර පඨම ධානයේට තමන් සමවැදුනා කියන ස්වභාවයයි මේ දැනෙන්නේ. මීට ප්‍රථමයෙන් මේ අත්දැකීම තමන්ට නොලැබිච්ච මොහොතක් මේක. තාම වැදගත්. මෙතෙන් තමන්ට දැනෙන්න ගන්නවා මීට ප්‍රථමයෙන් තමන් කාම ලෝකේ කාමයන් අල්ලගෙන කරපු ක්‍රියාවන් කොයිතරම් අනර්ථද කියලා. දැන් තමන්ගේ හිත කාම ලෝකෙන් ගලවලා රූප ලෝකෙට ගෙනහල්ලා ජීවිතේ කවදාවත් නොදැනෙච්ච මහා සුවයක් දැනෙනවා. ඉතින් මේ පහල කරගත්ත රූපාවචර පඨම ධානය දිගින් දිගටම ආරක්ෂා කරගත්තොත් ඉදිරි ධාන සිත් පහල කර ගැනීම මේ යෝගාවචරයට ඊටාම පහසු බව අපි මතක තබා ගත යුතුයි. ඉතින් අපි මේ දේශනා කරන්ට යෙදුනේ මහා සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනාවේ පළමුවෙනි කර්මස්ථානය ආනාපාන සති පබ්බය ආනාපාන සති භාවනා කර්මස්ථානයයි.